ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඊයේ රෑ වගේ අද රෑ වෙන්න එපා කියලා තමයි ජනතාව ප්‍රාර්ථනා කරන්නේ. අපි දන්නවා ඒ හොඳින්ම. දැන් ජනතාව රෑටත් රාත්‍රියටත් බය වෙන තත්වයක් ඇති වෙලා තියෙන්නේ රටේ. මොකද නිදා ගන්න ගියාට පස්සේ ජනතාව නිදා ගන්නව ප්‍රශ්න ගණනාවක් එක්ක මේ වර්තමානයේ තියෙන තත්වයක් එක්ක. හැබැයි ඇහැරෙන්නේ ඒ ප්‍රශ්න අඩු වෙයි කියලා හිතලා. නමුත් නොහිතන විදිහට තව ප්‍රශ්න වැඩි වෙලා තමයි ඇහැරෙන්න ජනතාවට වෙලා තියෙන්නේ. නිදා ගන්නකොට තිබ්බ මිල ගණන් නෙවෙයි ඇහැරලා බලනකොට. ඊයේ රාත්‍රියේ සිද්ධ වුණේ ඒ වගේ දෙයක්. ජනතාව උදේ තමයි දැනගත්තේ මොකද්ද සිද්ධ වුණේ කියලා. සමහරු දන්නෙත් නැහැ. Tamanගේ දෛනික කටයුතු කරගෙන යනකොට තමයි දන්නේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා. ඒ තරමටම සිද්ධ වුණේ මොකක්ද කියලා හොයාගන්නට බැරි, හොයාගන්නට අපහසු කාලවකවානුවකද අපි මේ ජීවත් වෙන්නේ. ජනතාව රාත්‍රියටත් බිය වෙන තත්ත්වයක්ද තියෙන්නේ. මොකද රැ එළි වෙනකොට මොන බහන්නේ ගහන වැඩි වෙලාද දන්නේ නැහැ. හෙට ජීවත් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ජනතාවට දැන් මතුවෙමින් තියෙනවා. මේ ඉතා බරපතල තත්ත්වයක්. ඉතින් ඉන්ධන මිල ඊටම දරුණු විදිහට ඒ වචනේ භාවිතා කළ යුතු වෙනවා මං හිතන්නේ. දරුණු විදිහට ඊයේ වැඩි වුණා. මේ තුලින් බහණ්ඩ හා සේවා රැසක මිල ගණන් මේ මොහොත වනටත් වැඩි වෙමින් තිබෙන්නේ. ඒ කියන්නේ පැහැදිලිවම පෙනෙනවා යන මග යන ගමනේ වෙනසක් ඇතිවිය යුතුවම තියෙනවා. මොකද මේ ගමන වෙනස් කරන්න ඕනේ. අපි ඍජු කතා බහක් ඒ සම්බන්ධයෙන් ආරම්භ කරන්නට අවශ්‍යයි. විවෘත කතා බහක් අපි ඒ සම්බන්ධයෙන් ඇති කරගත යුතුයි. අපි නිසි මඟ සොයාගත යුතුයි. අපිටම තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න වෙන්නේ. ඒ නිසා ඒ නිසි මඟ සොයා යන දේශපාලකයන්ගේ ඍජු කතා බහ, දේශපාලන පක්ෂ නායකයින්ගේ ඍජු අදහස් අපි අදත් ආරම්භ කරන්න සූදානම්. හැරෝම් ලක්ෂය ටර්නින් පොයින්ට් මේ ආරම්භ වන්නේ. හොඳයි. එහෙමනම් අද දවසේ අපේ ආරාධිතයා කවුද කියලා ඉතාම ඉක්මනින් මා සූදානම් ඔබට හඳුන්වා දෙන්නට. ඔබ සමහරු මේ වෙන විටත් දන්නවා. එතුමන් පිළිබඳව කතා කරන විට පක්ෂය සහ එතුමන් අතර තිබෙන්නේ වයස පරතරය ගත්තොත් අවුරුද්දක වෙනසක් විතරයි. එතුමන් 1934 උපන් වර්ෂය ලෙස සටහන් වෙනකොට පක්ෂය ඉපදෙනවා 1935 වසරේදී. වාමාංශික පක්ෂ නියෝජනයේ දැවැන්ත චරිතයක් විදිහට අපිට එතුමන්ව හඳුන්වන්නට පුළුවන්. 1952 වසරේදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස එතුමන් ලස සපයට එකතු වෙනවා. ලංකා සම සමාජ පක්ෂයට සම වූ භූමියක් නිර්මාණය කරන්නට රටේ සමාන වූ පන්ති නිර්මාණය කිරීම සඳහා වන දැවැන්ත අරගලයක් සිදු කරන ලංකා සම සමාජ පක්ෂයට එතුමන් 1952 දී එකතු වන්නේ. ඉන් අනතුරුව 2004 වර්ෂයේ එතුමන් පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වෙනවා. ඉන් අනතුරුව මන්ත්‍රීවරයෙක්, ඊටම වගකීතු අමාත්‍ය ධූරයක් දරන විද්‍යා තාක්ෂණ අමාත්‍ය ධූරය හොබවනවා. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු බවටත් ඉන් අනතුරුව එතුමන් පත්වනවා. ඒ වගේම එතුමන්ගේ දේශපාලන ජීවිතය පිළිබඳව කතා කරන විට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා විදිහටත් සිය භූමිකාව එතුමන් ඉටු කර තිබෙනවා. මේ සියලු දේශපාලනික චරිතාංග පිළිබඳව කතා කරද්දී එතුමන්ගේ ඊට වඩා වෙනස් විදියට එතුමන්ව හඳුන්වන්නට කැමති. මම හිතන්නේ ඔබත් එයට වඩා කැමති වෙයි. වෛද්‍ය ශාස්ත්‍රයේ භාවිතයට නොගත් සම්පතක් විදිහට මම එතුමන්ව හඳුන්වනවා. බොහෝ දේවල් එතුමන් සමග අපිට කතා කරන්න තිබෙනවා මේ කොරෝනා අවධිය තුල. ලංකා සම සමාජ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමන් අද අපිත් එක්ක එකතු වෙන්නේ. ආයිබෝන්. ආයිබෝන්. ගෞරවයෙන් පිළිගන්න ඔබතුමන්. තිස්ස විතාරණ මැතිතුමන් අපිත් එක්ක අද දවසේ එකතු වෙන අපේ ආරාධිතයා. එතුමන් පිළිබඳව කතා කරන්නට බොහෝ දේවල් තිබෙනවා. විශේෂයෙන්ම පිළිබඳව කතා කිරීමේදී වර්තමානයේ මේ කොරෝනා වසංගතය පිළිබඳව කතා කිරීමේදී එතුමන් අපට සිටින වඩා වටිනා වූ සම්පතක්. ශ්‍රී ලංකාවේ දැනට ඉන්න ජ්‍යෙෂ්ඨම වෛරස් වේදියා. නමුත් තිබෙන ප්‍රශ්නය එතුමන් අද මේ ඉන්නේ කෝ ඔය කමිටුවල එතුමන්ව අපිට පේනෙන්නට හිටියේ නෑ. ඇයි එහෙම වුනේ? ඒ ගැන කතා කරමු. ඒ ගැන කතා කරන්න කලින් එතුමනි මම කැමති ඔබතුමන්ගේ මුලින්ම දැනගන්න. මොකද මේ අපි හදාගෙන හිටපු මේ ෂෙඩියුල් පවා සැලැස්මවල් පවා පොඩ්ඩක් වෙනස් වෙනවනේ මේ වර්තමානයේ මොහොතින් මොහොත ඇතිවෙන ප්‍රශ්නත් එක්ක. ඉන්ධන මිල ඊයේ රෑ මහා විශාල පරතරයකින් වැඩි වෙනවා. මේ කරපු වැඩේ සාධාරණ දාන්න. කරපු ආකාරය සාධාරණ නෑ. කියන්නේ ලෝකයේ ආර්ථික අර්බුදයක් තියෙනවා.
ඒ අර්බුදය පදනම් කරගෙන කනිජ තෙල් මිලත් වැඩි වෙලා තියෙනවා. මේ වාගේ තත්ත්වයන් සම්බන්ධව එකපාරටම ජනතාවට තුමා කිව්වා වාගේ නිදාගන්න ගිහ තත්ත්වය නෙමෙයි තියෙන්නේ ඇහැරෙනකොට. වෙනස් කරලා තියෙනවා. ඉතින් මේ වාගේ මොහොතින් මොහොත මොනවද වෙන්න යන්නේ කියලා බයක් ඇති වෙලා තියෙනවා ඔබතුමා මේ කිව්ව ආකාරයට. මම නම් මේ දරන මතය ලෝකයේ දරුණු ආර්ථික අර්බුදයක් තියෙනවා. ලංකාවේ අනිකුත් කුඩා ආර්ථිකවල ඊට වඩා දරුණු ආර්ථික අර්බුද තියෙනවා ලෝක වටේ. හොඳයි. දැන් ඒ තත්ත්වය ජනතාවට පැහැදිලි කරලා දීලා ජනතාවට කල්ැතුව කියන්න ඕන මෙන්න මේකයි අපේ රටේ දැන් තියෙන ආර්ථික තත්ත්වය. මෙච්චරයි අපිට විදේශ විනිමය සංචිතයක් හැටියට ඉතුරු වෙලා තියෙන්නේ. මේක කාලය හැබැයි අවුරුදු 20-30 තුල ක්‍රමානුකූලව වැඩි වෙලා මේ ගිය ආණ්ඩු කාලෙදී ඊට වඩා උග්‍ර ලෙස වැඩිවීමක් සිද්ධ වුණා. ඉතින් දැන් මේක පදනම් කරගෙන මේ බඩුමිල වැඩිවීම මේ ජනතාවගේ බඩගින්න මේ ප්‍රශ්නත් දැන් වැඩි වෙගෙන ඇවිත් තියෙනවා. ඉතින් මේකට මම නම් හිතන්නේ ආණ්ඩුව පැහැදිලිව ජනතාවට මේ වාගේ තත්ත්වයක් තියෙනවයි කියලා කලින් දැනගෙන තියෙන්න ඕන. එතකොට ජනතාව සූදානම් වෙනවා මේ වාගේ වෙනස් වීම ඇතිවීමට. ඒක තමයි ආචාර්ය එන්.එම්. පෙරේරා සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ 1975 කාලයේදී මුදල් ඇමති වුණාම මුලින්ම මේ පළවෙනි දේශනයේම කිව්වේ මෙන්න මේ වාගේ දරුණු තත්ත්වයක් තියෙන දරුණු ආර්ථික ප්‍රශ්න රට මුහුණ දෙනවා. ඒ තත්ත්වය අපි පිළි අරගෙන අපි අපේ ආනයන් අවම කරන්න ඕන. අපි අපලයන් වැඩි කරන්න ඕන. අපි කියලා එතුමා ඔක්කොම පැහැදිලි කරලා දීලා ජනතාවත් සූදානම් වෙලා හිටියා මේ අමාරු තත්ත්වයකට මුහුණ දෙන්න. ඉතින් ඒ වගේ දෙයක් මොකුත් මෙතන මෙතෙක් කරලා නැහැ. ආණ්ඩුව කටයුතු කරන්නේ හරියට මේ කලින් තිබුණු ආකාරයටම කිසිම වෙනසක් නැතුව මේ සමාජය පවත්වාගෙන යන්න පුළුවන් කිසිම මේ පටි තද කිරීමකින් තොරව. හොඳයි. දැන් ඔබතුමා ඊටම හොඳ කාර්යයක් මතු කරනවා. දැන් ජනතාවට ඇත්ත කියන්න ඕනේ. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ අපේ රටේ දේශපාලකයන්ගේ මම මේ කියන්නේ ඔබතුමන්ලා වගේ ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෝ සහ දේශපාලනය පිළිබඳවත් රටේ ජනතාව පිළිබඳ අවබෝධයක් තියෙන මේ දේශපාලඥයන් පිළිබඳ නෙමෙයි. අපේ රටේ ඉන්න මේ වර්තමාන දේශපාලඥයන්ගේ තියෙන විශාල ප්‍රශ්නයක් තමයි ඇත්ත රටට කියන්නේ නැතිකම. ජනතාවට ඇත්ත කියන්නේ නැතිකම. සහ මේ සිද්ධ වෙලා තියෙන දෙයට වග කියන්න ඕනේ පැහැදිලිව කවුද කියන කාරණය ජනතාවට නොකියන එක. ඔබතුමන් නියෝජනය කරන වත්මන් රජයට ඔබතුමන්ලා මේ මෑතකාලින මැතිවරණයේදී සහයෝගය ලබා දෙන්නේම ජනතා හිතවාදී ආණ්ඩුවක් බිහි කරන්න. රට සංවර්ධනය කරන්න. හැබැයි දැන් වර්තමානය තුල ඇති වෙලා තියෙන මේ තත්වයට ඔබතුමන්ලත් වග කියන්න ඕනේ එහෙමනම්. ඒ නිසා ඇයි මේ ආණ්ඩුව වැරදි පාරක යනමනම් ඔබතුමන්ලට යන් අපි හරි පාරේ කියලා දාන්න බැරිද? ඔය ජනතාවට ඇත්ත කියලා හරි පාරට ගේන්න බැරිද? මම
එක කරුණක් ඔබතුමාට ඉදිරිපත් කළොතින් පැහැදිලි වෙයි. මම 1900 සමාවෙන්න මේ 2005 ඉඳලා අවුරුදු 10ක් ඇමති කෙනෙක් හැටියට මේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා හිටපු කාලයේදී කැබිනට් එකේ කටයුතු කළා. දැන් ඒ කාලයේදී මට මේ නොයෙකුත් දේවල් කරන්න පුළුවන් වුණා අපේ රටේ මේ දේශීය ආර්ථිකය ගොඩනැගීමේ සඳහා කියන්නේ අපේ අමුද්‍රව්‍ය වලින් කාර්මික කර්මාන්ත දියුණු කරලා අප රට කාර්මික රටක් කිරීමට පසුබිම දැම්ම. උදාහරණයක් හැටියට නැනෝ තාක්ෂණ මධ්‍යස්ථානය ආරම්භ කළා. එතකොට මම බලනකොට ලෝකේ රටවල් 17ක විතරයි ඒ වගේ මධ්‍යස්ථාන තිබුණේ. ඉන්දියාවෙත් තිබුණේ නැහැ. දකුණු ආසියාවේ කිසිම රටක තිබුණේ නැහැ. එතකොට ඒක ලබා ගන්න මට මේ ලොකු සටනක් ගෙනියන්න සිද්ධ වුණා. කරුණු ඉදිරිපත් කරමින් මේක අපි ඉදිරියේ හිටියොත් මේ අලුත් ලෝකේ වෙනසක් ඇති කරන්න යන වඩා දියුණු ලෝකයක් කරන නැනෝ තාක්ෂණීය අංශයේ මූලික රටක් හැටියට අපි රේස් එකේ ඉදිරියට ඉන්නවා. අපිට අපේ භාණ්ඩ ලෝක වෙළඳ පොලේ අලෙවි කිරීමට වැඩි ඉඩ කඩ තිබේ. ඒක කියලා රටවල් 17ක් විතර ඔක්කොම දියුණු රටවල් වල මේක තිබිලා මම මේක යෝජනා කළාම මේ ජනාධිපතිතුමා මේ කිව්වා මේ ඒ ලේකම්තුමා මුදල් ලේකම්තුමා හම්බ වෙලා කතා කරලා මේකට අවශ්‍ය මුදල් ලබා ගන්න කියලා. මම එස්ටිමේට් රාජපක්ෂ මහත්තයාද නැත්නම් වත්මන් ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාට මහින්ද රාජපක්ෂ එතකොට මුදල් ඇමති වෙලා හිටියා. පී විජයසුන්දර ලේකම් හැටියට මේ එස්ටිමේන්තුව ඉදිරිපත් කළා. පදනම් කරගෙන මේ පසුබිම ගැන කතා කරලා මේ මුදල දුන්නොත් මම කිව්වා අපි මේ රේස් එකේ ඉදිරියේ ඉන්නවා. අපිට එතකොට අනිත් අයටත් වඩා ඉක්මනට මේ නැනෝ තාක්ෂණය දියුණු වේගන එනකොට අපිට පුළුවන් වෙනවා අනිත් රටවල් වලට ඉදිරියේ ගිහිල්ලා අපේ අපනයන් වල මේ ප්‍රමිතිය මේ අනිත් රටවල් වලට වඩා නග්ගන්න. එතකොට අපේ ලෝක වෙළඳ පොළ මේ අල්ලන්න වඩා පහසු වෙයි. ඉතින් ඒවා ඔක්කොම කියලා මම මේක ඔබතුමාගේ දැනගැනීමට කියනවා. එතුමා මගෙන් ඇහුවා මේකෙන් ප්‍රතිඵල ලැබෙන්න රටට කොච්චර කල් යයිද? මම කිව්වා ඔක්කොම දිනු කරලා අවුරුදු 3ක්වත් යයි. සමහර විට ඊට වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. 4-5ක්වත් වෙන්න පුළුවන් කියලා. අයියෝ එහෙනම් අපිට ඕන කරන්නේ මේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් මැතිවරණ නිතරම තියෙනවා. ඉතින් ඒව සලකලා මේක දෙන්න මේ එස්ටිමේන්තුවෙන් භාගයක් අඩක් දෙන්නම් කියලා. එතකොට මට සිද්ධ වුණා අපේ දක්ෂ විද්‍යාඥයින් ඉන්නවා ලෝක වටේ මේ නැනෝ තාක්ෂණ මේ දන්නේ මේ සරේ විශ්වවිද්‍යාලයේ ඒ අංශයේ ප්‍රධානීය හැටියට හිටියේ ලාංකිකෙක්.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඒ අංශයේ ප්‍රධානය හිටිය ලාංකිකයෙක්. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ප්‍රධානය මේ ආලා ඇති හොයිලන් වික්‍රමසිංහ කියලා මේ ජීවීන් පිට ලෝකයෙන් ලංකාවට ආවයි කියන මේ අපේ ලෝකෙට ආවයි කියන මතය දරන ඒ විශේෂඥ පිරිසෙන් එයාගේ මල්ලි එතන හිටියා. ඉතින් එතුමා ඒ අංශයේ ප්‍රධානියා. ඉතින් මේ අය එක්කරගෙන අපේ ව්‍යවසායකින් කැඳවලා මම උදාහරණයක් හැටියට ජිනසේන සමාගම රබර් ටයර් ලෝක වෙළඳ පොලින් 21%ක් අල්ලලා තිබුණා. මම ඒගොල්ලන්වත් පැහැදිලි කරලා කිව්වා මේ අලුත් තාක්ෂණය දැන් ඔයගොල්ලන්ගේ තරඟකාරීන් පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒක කළොතින් ඒ 121ත් නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් එහෙම කියලා අන්තිමේදී මේ පුද්ගලික අංශයේ ඒ ප්‍රධාන ලංකාවේ අය ඉතුරු භාගය ලබා දුන්නා. හොඳයි. ඔබතුමා කියන විදිහට මට දැනෙනවා, හොඳට තේරෙනවා සහ ඔබටත් හොඳින්ම දැනෙනවා ඇති. ඔබතුමන්ලා ඊටාම වටිනා වූ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. එදා සිට අද දක්වා මේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඔය කියන විදිහට තිස්සවිතාරණ මැතිතුමනි, ඔබතුමන් එදා කරපු ඒ නැනෝ සම්බන්ධයෙන් මම නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් ඒ මුල්ම හඳුන්වා දීම ශ්‍රී ලංකාව හඳුනා ගන්නේ ඔබතුමාගේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ ඔබතුමායි කරපු කාර්යයත් එක්ක පැහැදිලිව අපි කියන්න ඕනේ. ඒ ගෞරවය දෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එදා ඔබතුමා කිව්ව දේ භාගයයි පිළි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අද පිළිගන්නෙම නැද්ද ඔබතුමන්ලා කියන දේවල් වත්මන් රජේ? දැන් මට කියන්න තියෙන්නේ මම මුළු ජීවිතේ වාගේම මේ පශ්චාත් පුහුණුව ලැබුණේ මුලින්ම මම සර්වාංග විශේෂඥයෙක් වෙන්නයි අදහස් කළේ. මහාචාර්ය රාජසූරිය එක්ක කොළඹ මහරෝලේ වැඩ කළා. එයාගේ දෙවෙනි හැටියට. එතකොට ආචාර්ය MD ආචාර්ය විභාගයේ සමත් වුණා. නමුත් මට පෙරුණා ශිෂ්‍යයින්ට අපි උගන්වන දේ ලංකාවට ඔබින දේ නෙමෙයි. කියන්නේ බ්‍රිතාන්‍ය මේ ටෙක්ස්ට් වලින් ඒ රටට බලපාන කරුණු පදනම් කරගෙනයි ලෙඩ අඳුනගන්නේ. ඉතින් ලංකාවේ වාගේ මේ දිගටම පවතින ලෙඩ ඒ මට්ටමින් මේ තීන්දුව කරන්න බෑ. ඉතින් ඒකට අවශ්‍ය පර්යේෂණ කළ යුතුයි. පර්යේෂණ කරලා තිබුණේ නැහැ. ඉතින් මම හිතුවා මම ඒක අත්හැරලා මම වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඇතුළු වුණා. වෛද්‍ය පර්යේෂණ ආයතනෙන් මම බ්‍රිතාන්‍යයට ගිහිල්ලා ශුද්ධ ජීවීන් සම්බන්ධව ඩිප්ලෝමා එක කරලා ඊට පස්සේ ඒක සමත් වුණාට පස්සේ මගේ PhD එකත් කළේ වෛරස විද්‍යාව සම්බන්ධව. ඉතින් ඒ වාගේ පසුබිමක් තියෙද්දී ඒක විතරක් නෙමෙයි මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ විශේෂ උපදේශක මණ්ඩලයක් තියෙනවා වෛරස අංශයේ. ඒගොල්ලන් තමයි තෝරන්නේ. මාවත් තෝරලා ඒගොල්ලන් අතරේ කෙනෙක් හැටියට හිටියා. අපි අවුරුද්දකට සැරයක්
විතර ඒ ජෙනීවාවල රැස් වෙනවා සාකච්ඡා කරනවා ප්‍රශ්න ගැන මේ අදහස් වමාරු කරනවා ඒකම දැන් මේ වාගේ වසංගත කොහෙවත් ඇති වුණාම ඒවා ගැන මේ අපේ අදහස් විමසනවා. ඒවා අපි සාකච්ඡා කරලා ඉදිරිපත් කරනවා. ඉතින් මේ අවුරුදු 25ක්ම ඒ උපදේශක මණ්ඩලයේත් සමාජිකෙක් වෙලා හිටියා. නමුත් ඉතින් මෙතන මේ අපේ මගේ රට ඔබේ රට මේ වාගේ වසංගතයක් මුහුණ දෙනකොට මට ලොකු උවමනාවක් තිබුණා මේක පාලනය කිරීමට මේකෙන් ඇතිවෙන හානිය අවම කිරීමට යම් දෙයක් කරන්න පුරවැසියෙක් හැටියට ඒකට මම කනගාටුයි කියන්න එකම කොමිටියකවත් එකම සාකච්ඡාවකටවත් මාව කැඳවලා නැහැ. හොඳයි. ඉතාම හොඳ තැනකට අපි දැන් මේ වැඩසටහන පැමිණ තිබෙන්නේ. මොකද එතුමන් මම හිතන්නේ දේශපාලඥයෙක් විදිහට සාකච්ඡා කරලා දේශපාලනික පසුබිම් පිළිබඳව කතා කරනවට වඩා අපි කතා කරමු. නමුත් මේ වෙලාවේ අපි හැම කෙනෙකුටම අවශ්‍යයි ජීවත් වෙලා ඉන්න. ජීවත් වෙලා ඉන්න නම් කොවිඩ් වලින් අපි බේරෙන්න වෙනවා. කොවිඩ් වලින් බේරෙන්නේ කොහොමද කියන මේ අර්ථකථනය විවිධ ආකාරයට අපිට අද ඇමතිවරු, മന്ത്രിවරු, පක්ෂ විපක්ෂව සමාජ කණ්ඩායම් එතකොට අපි ගත්තොත් එහෙම විවිධ සංවිධාන අපිට ලබා දෙනවා. නමුත් මෙවැනි ආකාරයේ ඊටාම වටිනා සම්පත් අපේ රටේ තියෙදි මම ආරම්භයේදී මේකයි කිව්වේ භාවිතයට නොගත් ඊටාම වටිනා සෞඛ්‍ය සම්පතක් මේ. එතුමන්ගේ කතාව අපි අහමු සහ එතුමන් ඇයි ඒ කොවිඩ් මර්ධන කටයුතු සඳහා සහභාගී නොවන්නේ එතුමන්ව කැඳාගෙන ඉන්නේ නැත්තේ ඇයි ප්‍රශ්න ගොඩක් තියෙන එතුමගෙන් අහන්න. අපි අහමු ඒ සියල්ල ටර්නින් පොයින්ට් අපි කෙටි විරාමයකට දැන් යන්නට සූදානම්. ටර්නින් පොයින්ට් අපි යලිත් විරාම අනතුරුව ආරම්භ කරන්නට සූදානම්. ලංකා සම සමාජ පක්ෂයේ නායක විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමන් සමග අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. විරාමයට පෙර ඉතාම වැදගත් කරුණු කාරණා කිහිපයක් අපි සාකච්ඡා කළා. විශේෂයෙන්ම එතුමන් දේශපාලඥයෙක් වුණාට එතුමන් ශ්‍රී ලංකාවේ දැනට ඉන්න ජ්‍යෙෂ්ඨතම වෛරස් වේදියා. එතුමන්ට විදේශ රටවල් ගණනාවක අත්දැකීම් තිබෙනවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි ඇගයීමට පවා පාත්‍ර වූ අයෙක් 1981 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේම වෛරස් පාලනය සඳහා පත් කළ විශේෂ කමිටුවක් තිබුණා. මේ කමිටුවේ උපදේශකවරයෙකු විදිහට එතුමන් වසර 25ක් සුළුපටු කාලයක් නෙමෙයි. මේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක කටයුතු කරන ගැන වසර 25ක අත්දැකීම් තියෙනවා. අපි විරාමයට යන්න පොඩි වෙලාවකට කලින් ටික වෙලාවකට කලින් කතා කරමින් හිටියේ මේ වගේ දරුණු වසංගත තත්වයක් තියෙද්දී එතුමන් ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරලා කටයුතු කළත් අපේ රටේ කමිටු වල දකින්න නැහැ. හැබැයි මතක් කරන්න ඕනේ කිව යුතුමයි. මේ මොහොතේදී මේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන කමිටුව කොවිඩ් මර්ධන කාර්යසද බලකාය දැවැන්ත මෙහෙවරක් කරනවා. ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෛද්‍යවරුන් හෙදේදියන් ඇතුළු සියලුම දෙනා දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනවා. ඔවුන් සිදු කරන්නේ ලබා දෙන තීන්දුව තීරණ වලට අනුව කටයුතු කිරීම. නමුත් මේ තීන්දුව තීරණ ගැනීම සඳහා වන මේ කණ්ඩායම් වල කමිටු වල විශේෂඥයින් විද්වතුන් සිටිය යුතුමයි. හැබැයි අපේ රටේ ඉන්න ශ්‍රී ලංකාවේ දැනට ඉන්න ජ්‍යෙෂ්ඨතම වෛරස් වේදියා මේ වෛරස් රෝගී තත්වයේදී අපිට දකින්නට නැහැ. ඇත්තටම තිස්ස විතාරණ මැතිතුමනි ඔබතුමන්ට එන්න එපා කිව්වද මේ කමිටු වලට නැත්නම් ඔබතුමා යන්නේ නැද්ද? හැබැයි යන්නේ නැහැ කියන එක අපිට පැහැදිලි වුණා. එන්න එපා කිව්වද කවුරු හරි මේ කමිටු වලට? නෑ මම මේ කැමැත්තෙන් හිටියා මේ ආපහු කවුරුත් කිව්වේ මේ කමිටු වල සම්බන්ධ වෙලා වැඩ කරන්න කැමතිද කියලා මම ඒ ආපු සියලු දැනටම කිව්වා මම ලොකු කැමැත්තකින් ඉන්නේ කියලා. නමුත් කැඳවීමක් නැතුව මම මොනවා කරන්නද? පත්වීමක් නැතුව මොනවා කරන්නද? ඔබතුමා ඉල්ලීමක්වත් කළාද? නෑ. ඒක මගේ මුළු ජීවිතේ මම රැකියාවක් හරි මොකුත් ඉල්ලලා නැහැ. මගේ ඒ විභාගවල ප්‍රතිඵලයි අනිත් මේ හැකියාවන් පදනම් කරගෙන තමයි මම මේ ඒ අංශයේ ලෝක මට්ටමට ඇවිල්ලා තිබුණේ. ඉතින් මට
මේ අපේ රටේ තියෙන මේ සිරිතක් හොඳ නැති සිරිතක් පුද්ගලයින් පස්සේ ගිහිල්ලා මේ ඉල්ලන්න මේක ලබා දෙන්න අලක ලබා දෙන්න මේ තනතුර ලබා දෙන්න කියන ඒක මම ප්‍රතික්ෂේප කරනවා. අපේ පක්ෂයේ සම සමාජ පක්ෂයේ ප්‍රතිපත්තියක් හැටියට පිළි අරගෙන තියෙනවා සුදුසුකම් මත තමයි තෝරා පත් කරන්න ඕනේ උසස් වීම දෙන්න ඕනේ. ඉතින් ඒක උඩ තමයි අපේ රට දියුණු කරන්න පුළුවන් වන්නේ. දැන් වර්තමානය තුළ ඔබතුමා මේ සඳහා මේ කමිටු සඳහා හෝ එව නැතිනම් ඔබතුමන්ගේ උපදෙස් ලබා ගන්න මේ කොවිඩ් මර්ධනය සඳහා ඒ දැනුම භාවිතා කරලා නැහැ, පාවිච්චි කරලා නැහැ. අපි කියන්නේත් මේ පිළිබඳව මාධ්‍ය තුල අපිත් මීට අවස්ථා ගණනාවකදී සිට ප්‍රවෘත්ති හරහා අපි මතු කළා. එතුමාගේ දැනුම ලබා ගන්න කියන කාරණේ දැනුත් මේ මොහොතේත් අපි කියන්නේ දැනුම දැන්වත් ගන්න කියන කාරණේ. කොහොම වුණත් ඔබතුමන්ට මම යොමු කරන ඊළඟ ප්‍රශ්නය තමයි දැන් වර්තමානයේදී කොවිඩ් පාලනය පිළිබඳව බරපතල චෝදනත් එල්ල වෙනවා. මේ මර්ධනය කිරීම සඳහා වන වැඩපිළිවෙළන් රසක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. එන්නත් කරණයත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නමුත් ගැටලු රසක් තිබෙනවා සහ චෝදනා රසක් එල්ල වෙනවා. ඔබ වෙන්නවුන් මේ කොවිඩ් මර්ධනය සඳහා වන කටයුතු සඳහා යොදා නොගන්නේ අර එල්ල වෙන ආණ්ඩුවට එල්ල වෙන චෝදනා ඔප්පුවේ කියලා. ඒ කියන්නේ මේ වගේ කොමිස් ගහනවා මේ හැම දෙයකින්ම මේ කොමිස් තියෙන කතාව එළියට ඇවිල්ලා තියෙනවනේ. එහෙම නැත්නම් මේ ප්‍රමිතියකින් තොර යම් දේවල් භාවිතා කරනවා කියන චෝදනාවක් තියෙනවනේ. මේවා එළි වෙයි කියලාද? මේවා දැනගනී කියලාද? මම දන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගෙන් අහන්න වෙයි. මම මේ හැම රටක මම දන්න හැටියට වෑයම තියෙන්නේ සුදුසුම ඇය යම් වගකීමක් බාර ගන්න බාර දෙන්න. ඒක තුළින් තමයි රටක් මතුවෙලා දියුණු වෙන්න පුළුවන් වන්නේ. රටක් තරංගකාරීත්වයේ මේ තරංගකාරී ලෝකයක ඉන්නේ. ධනපති ක්‍රමය තියෙන්නේ. ඉතින් ඒ ක්‍රමය තුළින් හැම රටම බලන්නේ තමන්ට ලැබෙන ආදායම වැඩි කරන්න අනිත් රටවල් ඉක්මවා වෙළඳ පොළ අල්ලගෙන. ඉතින් මේ වාගේ ලෝකයක අපිට කරන්න තියෙන රටක් හැටියට අපේ රටේ ඉන්න සුදුසුම අය පත් කරන්න. මේ උසස් වීම දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ සුදුසුකම් මත පමණක් නෙවෙයි. ඒගොල්ලන්ගේ මේ වැඩවල මේ ප්‍රයෝජනය රටට වැඩි වෙලා තියෙනවද නැද්ද කියලා බලලා. ඔබතුමන් විශ්වාස කරන විදිහට කොවිඩ් පාලනය සම්බන්ධයෙන් අපි ගෙනියන වැඩපිළිවෙල, රජය ගෙනියන වැඩපිළිවෙල නිවැරදිද නැත්නම් මේ තවත් වඩාත් ඉදිරියට යා යුතුද? වැරදි දැන් තියෙනවද? නෑ කියන්නේ එකක් තමයි අර පොකුරු ක්‍රමයට සීමා වෙලා තිබුණු යුගයේ එක පුද්ගලයෙක් පිටරටේ ඉඳලා මේ වෛරස ගෙනවිල්ලා එයා එක්ක සම්බන්ධ වෙන අය නිරායෝධය කරමින් ඒක සීමා කරන්න පුළුවන් වුණා. පොකුරු යුගය. නමුත් පොකුරු යුගය පහුවෙලා සමාජගත වෙන්න පටන් ගත්තාම මම එතකොට විතරයි එක සාකච්ඡාවක් තිබ්බේ හිටපු සෞඛ්‍ය ඇමතිතුමිය එක්ක. ඒ අවස්ථාවේදී මම කිව්වා මේ වෙනස දැන් ඇති වෙගෙන එන්න පටන් අරගෙන තියෙනවා මේ ලැබෙන වාර්තා පිට. ඒක නිසා ඉක්මනට මේ වෙන ක්‍රමයක් මේ ක්‍රියාත්මක කරන්න ඕන. සමාජගත වෙන වීම මේ අවම කරන්න. ඒක මම කෙටියෙන් විස්තර කරලා කිව්වා ඒ වැඩපිළිවෙල දෙයක් කරන්නයි කියලා. නමුත් එතුමිය මේ කිව්වා මම ඔබතුමාගේ මැනීම පිළිගන්නේ නැහැ කියලා. ඉතින් එතනින් සාකච්ඡා අවසන් වුණා.
මම මේ කොවිඩ් වල තියෙන ප්‍රශ්න ටික ඉතින් ඉක්මනින් අවසන් කරලා තව දේශපාලනික කරුණු වලට එන්නට තියෙන නිසා ඉක්මනින් යන්නට සූදානම්. ඔබතුමන් විශ්වාස කරන විදිහට දැන් අපි එන්නතම තමයි පදනම් වෙලා ඉන්නේ. නමුත් අපේ රටේ විවිධ දේශීය ආයුර්වේද ක්‍රම තියෙනවා. නමුත් ඒවා පිළිබඳ යම් යම් ප්‍රශ්න ඇති වුණා මේ පැණි පොවන්න ගිහිල්ලා ඒක බාල කරගත්තා අපි. හැබැයි එන්නතද ඇත්තටම මේ කොවිඩ් මර්ධනය සඳහා තියෙන එකම විසඳුම ඒක විතරද? නෑ. කියන්නේ දැන් එන්නත පාවිච්චි කිරීමෙන් මේ ප්‍රතිශක්තියක් ඇති කරනවා ඒ පුද්ගලයාගේ ශරීරය තුළ. ඒක හරහා දරුණු රෝගයක් ඇති වෙන්නෙත් නෑ, මැරෙන්නෙත් නෑ. ඒක එන්නතින් ආරක්ෂා වෙනවා. නමුත් එන්නත් ලැබුණ ඇයට වෛරස් බෝ වෙන්න පුළුවන්. වෛරස් තව ඇයට බෝ කරන්නත් පුළුවන්. ඉතින් මේ බෝවීම වළක්වන්න නම් අර සෞඛ්‍ය පුරුදු 4-5ක් තියෙනවා. ඒවා අපි සියලු දෙනාම අනුගමනය කරන්න ඕන. දැන් කියන්නේ මම මෙහාට ආවෙත් මේ මාස්ක් එක දාගෙන හැමෝම ඒක ගෙදරින් පිට වෙනකොට ආපහු එනතුරු ඒක කළ යුතුමයි. ඒක පුරුද්දක් හැටියට කරන්න ඕන. ඒකම මේ සැනිටයිස් පාවිච්චි කරන්නත් අවශ්‍යයි නේද? සැනිටයිස් පාවිච්චි කරන්න පුළුවන්. නිකන් සමන් වලින් අත හොදන්න දුප්පත්ම පවුලට පුළුවන්. ඇයි සබන් මේ වෛරස් මරණ මේ හැකියාව තියෙන නිසා. ඉතින් ඒක කරන්න පුළුවන්. එතකොට දුරස්ථ භාවය තියාගන්න ඕන. ඒ එක්ක මේ ජනතාව රොක් වෙලා තියෙන තැන්වලට ගිහිල්ලා මිශ්‍ර වෙන්න එපා. එතකොට වඩා පහසුවෙන් මේක වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ඒ කාලේදී මම මුල් කාලේදී වැඩියම මරණ වැඩියම රෝගීන් රෝහල්ගත වීම සිද්ධ වුණේ පාචනය තුලින්. පාචනයේ කොමිටියක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිටුවා. මමත් ඒකේ සමාජිකයෙක් වෙලා හිටියා. අනිත් අය මේ වෛරසය මේ බැක්ටීරියාව මේක මේ හොයා ගැනීමට අපි ටෙස්ට් කිට් ලබා දෙන්න ඕන. ඒකට මෙච්චර මුදල් යයි නොයෙකුත් දේවල් ඉල්ලුවා. මම කිව්වා ඒවා ඕනේ නැහැ. අපි හොඳ සෞඛ්‍ය පුරුදු 3ක් ක්‍රියාත්මක කරමු. වැසිකිළියෙන් පිට වෙනකොට අත හොදන්න. සබන් දාලා. මේ කනබොන දේ හොඳට උයලා තියෙන්න ඕන. මේ එතකොට විෂ බීජ නැසී යනවා. මේ කෑම කන්න යනකොට අනිවාර්යයෙන්ම සබන් දාලා අත හොදලා තමයි ඒකට ඉදිරිපත් වෙන්න ඕනේ. එදා මේක මේ ක්‍රියාත්මක වුණේ නැහැ. අපිට සිද්ධ වුණා ගිහිල්ලා මේ මහරගම මේ ඒ කරිකියුලම් ඩෙවලොප්මන්ට් මේ ඒ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උගන්වන දේ තීන්දුව කරන කොමිටිය හම්බ වෙලා කියන්න මේ පුරුදු 3 අනිවාර්ය මේ දෙයක් හැටියට පොත්පත් වලට ඇතුල් කරන්නයි කියනවා. හැම එක්කෙනාම කරනවා. පාචනය දැන් බැහැලා තියෙනවා. පාචනය අපේ රටේ ලොකු සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමන් කියන්නේ ඒ විදිහට කොවිඩ් පාලනය සඳහා වන කටයුතුත් සිදු කළ හැකි කියන ඉතාම සරල වූ කාරණයක් ඔබතුමන් සඳහන් කරන්නේ. අපි ඒකේ කොමිෂනර් නෑ. මම හිතන්නේ ඊළඟට එන්න තියෙන කාරණය අපිට ගොඩක් වෙලාවට චෝදනා වෙනවා. මේ චෝදනා එල්ල වෙනවා. මේ
මේ චෝදනාවත් එල්ල වෙනවා බලධාරීන්ට දේශපාලනඥයින්ට මේ චෝදනාව එල්ල වෙනවා මේ අපි අස්සයා ගියාට පස්සේ තමයි ඉස්තාලේ වහන්නට හදන්නේ. මේ කොවිඩ් සම්බන්ධයෙන් වුණත් දැන් මේ විදිහේ පාලනයක් තිබුණාට මීට වඩා මේ පාලනය කරන්න තිබුණා. නමුත් අපි නිසි වෙලාවේදී නිසි තීන්දුව తీරන ගත්තේ නැහැ කියන බරපතල චෝදනාවක් එල්ල වෙනවා. පසුගිය කාලයේදී අපි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ ඇගීමට ලක් කරනවා වගේම ඔවුන් සඳහන් කර සිටියා ශ්‍රී ලංකාව ඇතැම් අවස්ථාවලදී ගිය ගමන සාර්ථක නැහැ. මේක මෙහෙම ගියොත් යම් බලපෑමක් එන්න පුළුවන් කියන එක. ඔබතුමන් මොකද්ද කියන්නේ? අපි අර අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවයි කියන කාරණේ ඔබතුමා පිළිගන්නවද? අපි මේ සමහර තීන්දුව తీරන ගන්න ප්‍රමාදද? ඔව් කියන්නේ උදාහරණයක් හැටියට රට වාහන තීන්දුව ගැනීම නැත්නම් යම් පළාත් වාහනයක ඒ තීන්දුව කල්ැතුව ගන්න ඕන මේක පැතිර යෑම වැළැක්වීම සඳහා විශේෂයෙන් අප වැනි රටක අපේ සංස්කෘතිය අනුව මිනිස්සු එකිනෙකා මේ සම්බන්ධ වෙනවා කතා වෙනවා කිට්ටු ආශ්‍රයක් තියෙනවා මේ යුරෝප රටවල් වලට වඩා. ඉතින් මේක සලකලා මේ වාගේ පියවරක් ගැනීම අවශ්‍යයි කියලා මම කිව්වා. ඒක ක්‍රියාත්මක කරන්නයි කියලා. ඒක ක්‍රියාත්මක කළාට පස්සේ මේ අපිට පෙනුණා මේ බෝවීම මේ අඩුනා ආකාරය. එනවාට ඒක දිගටම පවත්වාගෙන යන්නත් ඕන මුළු ජීවිතේම මේ අනිතක මේ වාගේ වසංගත දිගටම පවතින්නෙත් නැහැ. ඇයි 80%කට වඩා මේ බෝවෙන ඇය කිසිම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ජීවිතයේ කටයුතු සියල්ල යෙදෙනවා අනිත් අය ඒක ආශ්‍රය කරනවා. ඉතින් මේක පහසුවෙන් බෝ වෙනවා. ඒක ඉංග්‍රීසියෙන් කියනවා නැචරල් ඉම්යුනිටි එකක් ඇති වෙන. කියන්නේ ස්වාභාවික මේ ප්‍රතිශක්තිකරණයක් ඇති වෙනවා ඒක හරහා. ඉතින් දැන් ඒ తত্ত্বය මේ තුලින් මේ ආරක්ෂාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ක්‍රමානුකූලව ඒක වැඩි වෙන්න මේ වසංගත తত্ত্বය බහිනවා. හොඳයි. ඔබතුමාගේ මම මේ තව අපිට ඉතා ඉක්මන විරාමයකට යන්න කලින් ඊට කලින් මම මේ අහන්නේ ජනතාවට සුබවාදී පණිවිඩයක් දෙන්න මේ වසංගතය තව කොච්චර කාලයක් තියෙද? මම නම් හිතන හැටියට අවුරුද්දක් වැඩිම අවුරුදු 1කමාරක් විතර පමණයි අපි අර පුරුදු ක්‍රියාත්මක කළොත්. ඒක නොකර අපි මේ කටයුතු කළොත් ඊට වඩා දිග කාලයක් ඒක පවතින්න පුළුවන්. අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම වෛරස් වේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨතම විශේෂඥයා එතුමා. ඒකයි අපි එතුමාගෙන් මෙච්චර වේලාවක් මම හිතන්නේ අපි වැඩසටහන ආරම්භ කරලා දැන් විනාඩි 45ක පමණ කාලයක් ගත වෙනවා. දිගින් දිගටම මේ සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳව අපි ඇහුවේ කොවිඩ් පිළිබඳව එතුමාගෙන් ප්‍රශ්න කළේ. එතුමා අපිට ඊටාම සම්පතක් වටිනා වූ සම්පතක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී එතුමන් මේ කටයුත්ත සඳහා සහභාගී නොවීම. ඒ නිසායි අපිට වැඩි කාලයක් වගකීම් යුතු මාධ්‍යයක් විදිහට අපිට අපේ මාධ්‍ය හරහා හෝ ජනතාව දැනුවත් කරන්නට අපි දන්නවා මේ වැඩසටහන දේශපාලනඥයින් දේශපාලන නායකින් විශාල පිරිසක් බලනවා. ඔබතුමන්ලාටත් යම්කිසි දැනුමක් ලබා ගන්නට සහ එතුමන්ගේ දැනුම හරහා තවත් යමක් රටට ලබා දෙන්නට අපිට පුළුවන්කමක් තියෙනවා නම් එය අපි බොහොම වටිනා දෙයක් විදිහට විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා තමයි එතුමන්ට වැඩි කාලයක් දේශපාලනඥයෙක් වුණත් දේශපාලන නායකයෝ පමණක් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා දේශපාලනය ගැන කතා කළත් එතුමන්ගෙන් අපි වෛද්‍ය විද්‍යාව පිළිබඳව වැඩි වශයෙන් කතා කළේ. තවත් තියෙනවා බොහෝ දේවල් කතා කරන්න. වත්මන් ආණ්ඩුව තුල ඉන්න ප්‍රබල කණ්ඩායමක් බවට මේ වන විට 10 දෙනෙක් 11 දෙනෙක් පක්ෂ 10ක් 11ක් පත් වෙලා තියෙනවා. ඔවුන් ආණ්ඩුව තුල සිටමින් විපක්ෂයක භූමිකාව රඟ දක්වන බවට තමයි ඒ කණ්ඩායමින් අය ප්‍රකාශ කරන්නේ. ඒ අය අතර තිස්ස විතාරණ මැතිතුමත් ඒ කණ්ඩායමත් ඉන්නවා. ඔවුන් මොකක්ද කරන්න යන්නේ ආණ්ඩුව ඇතුලේ? අපි අහමු මේ විරාමයෙන් අනතුරුව. ටර්නින් පොයින්ට් කෙටි විරාමයක්. හොඳයි අපි අලිත් ටර්නින් පොයින්ට්
ආරම්භ කරන්න සූදානම් වෙන්නේ විරාමයෙන් අනතුරුව බොහෝ වටිනා කරුණු කාරණා රැසක් අපි මේ පසුගිය විනාඩි කිහිපය පුරා කතාබහට ලක් කළා. අපි වැඩි වශයෙන්ම කොවිඩ් වසංගතය සහ කොවිඩ් වසංගත පාලනය පිළිබඳව කතා කළා. ඒ වගේම කොවිඩ් වසංගත පාලනයේදී විශේෂයෙන්ම තිස්ස විතාරණ මැතිතුමා අද අපේ සම්පත, අද අපේ සම්පත්දායකයා. එතුමන් වගේ අයගේ මේ ඇයි දැනුම ලබා නොගන්නේ කියන කාරණේ අපි පුළුල් වශයෙන් සාකච්ඡා කළා. එතුමගෙනුත් ඇහුවේ ඇයි මේ වගේ තත්ත්වයක් ඇත්තටම ඇති වුණේ කියන කාරණය. එතුමරත් ඒ පිළිබඳව හිතා ගන්නට අමාරුයි. ඇයි තාම එන්න කිව්වේ නැත්තේ කියලා. විශ්වාස කරනවා අපි ටර්නින් පොයින්ට් අද වැඩසටහනෙන් පස්සෙවත් එතුමන්ව ඉතාම ඉක්මනින් සම්බන්ධ කරගෙන මේ කොවිඩ් මර්ධනය ඉතා ඉක්මනින් සිදු කළ යුතුයි. ලෝකයේ රටවල් බොහොමයකට ඔමික්‍රෝන් ප්‍රභේදය දැඩි බලපෑම් එල්ල කරමින් තිබෙනවා. එවන් වකවානුවක යලිත් අපිට වැටෙන්න බෑ. අපි හොඳටම වැටිලා ඉන්නේ. තවත් වැටෙන්න තැනක් අපිට නැති වෙන තැනට අපි හැමෝම බොහොම අසීරු ගමනක් යමින් ඉන්න වෙලාවක කොවිඩ් පාලනය අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා තිස්ස විතාරණ මැතිතුමන් වැනි වෛරස් වේදය පිළිබඳ ලෝකයේම ප්‍රචලිත ලෝකයේ නමක් දිනාගත්ත මේ විද්වතුන්ගේ උගතුන්ගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය බව අපි ටර්නින් පොයින්ට් තුලින් යලි යලිත් මතක් කරනවා. හොඳයි. අපි ඒ කාරණා කතා බහ කරලා සෞඛ්‍ය කාරණා වලින් පස්සේ තිස්ස විතාරණ මැතිතුමන්ගේ දේශපාලන ගමන් මඟ වෙත යන්නට තමයි සූදානම් වෙන්නේ. ආණ්ඩුව හදන වෙලාවේ ඊටාම බරපතල ලෙස එතුමන්ලා පෙනී හිටියා. එතුමන්ලා දැඩි මතයක් දැරුවා. ආණ්ඩුව ජනතාවාදීව මෙන්න මේ කටයුතු සිදු කළ යුතුයි කියන කාරණය එදා මැතිවරණයේදී සඳහන් කළා. තිස්ස විතාරණ මැතිතුමනි, ඔබතුමන්ගෙන් අහන්නට තියෙන කාරණය තමයි ආණ්ඩුව හදන වෙලාවේ දරපු මතයමද දැනුත් ඔබතුමන් දරන්නේ? ඒ කියන්නේ ආණ්ඩුවේ සම්බන්ධ ඔබතුමන් ආණ්ඩුවට සම්බන්ධ වෙන වෙලාවේ ඒ කියන්නේ ඡන්දේ වෙලාවේදී ඔබතුමන්ලා ආණ්ඩුවට එකතු වෙනවනේ. ඒ වෙලාවේ දරපු මතයමද මේ වෙලාවෙත් ඔබතුමා කණ්ඩායම දරන්නේ? නෑ, කියන්නේ ඒක වෙනස් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපේ පක්ෂනායක සන්නානයම තුල ඉන්න 11 දෙනෙක් දැන් සති දෙකකට වරක් රැස් වී තිබුණා. දැන් සතියකට වරක් රැස් වෙනවා. දැන් උදාහරණයක් හැටියට මම ඇමති වෙලා හිටපු කාලේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සතිපතාම අපිව කැඳෙව්වා මේ එතුමාගේ නිවසට සාකච්ඡා පැවැත්වුවා. අපි වෙන දේ ගැන එතුමා අදහස් ඉදිරිපත් කළා. අපේ අදහස් ඒ සම්බන්ධව මතු කළා. ඒවා පදනම් කරගෙන යම් සංශෝධන පවා ක්‍රියාත්මක කරන්න හැකියාව තිබුණා. නමුත් දැන් කිසිම සාකච්ඡාවක් කරන්නේ නැහැ. එක්කෝ ජනාධිපතිතුමා එක්කෝ අගමැතිතුමා අපි පක්ෂනායකින් හැටියට සන්ධානයේ කොටස්කාරයෝ වුණාට මේ සන්ධානයේ බලයට ගේන්නත් අපි මේ සෑහෙන වැඩ කොටසක් කළා. ඒත් අපිව මේ සම්බන්ධ කරන්නේ දැන් වෙන දේවල් ගැන අපේ මේ අකමැත්ත තියෙනවා. කීප දේවල් සම්බන්ධව දැන් උදාහරණයක් හැටියට විදේශ විනිමය පැත්තෙන් බැලුවොත් සාමාන්‍ය වශයෙන් අපේ විදේශ විනිමය මට්ටම ඩොලර් වලින් ඇමරිකන් ඩොලර් වලින් බිලියන අට මට්ටමේ දිගටම තිබුණා. පොඩ්ඩක් එහාමයා වෙමින් ඒක මාස 6කට අවශ්‍ය භාණ්ඩ පිටරටින් ගෙන්න ගන්න සෑය වුණා. දැන් ඒක බැහැලා තියෙනවා බිලියන 1.3කට. ඉතින් ඒ කියන්නේ මාසෙකට අපිට අවශ්‍ය දේ විතරයි ලබා ගන්න පුළුවන් වන්නේ. තෙල් ටිකවත් ගන්න පුළුවන් වේද කියන ප්‍රශ්නයක් දැන් තියෙනවා. ඒ එක්කම තව දෙයක් තියෙනවා. කියන්නේ මේ letters of credit කියන ක්‍රමවේදය තමයි ජාත්‍යන්තර වෙළඳාම
සම්බන්ධව පාවිච්චි කරන්නේ ඒ කියන්නේ ණයවර ලිපි නිකුත් කිරීම. ණයවර ලිපි නිකුත් කිරීම. ණයවර ලිපි ඒ බැංකුවේ සහායත් එක්ක ඉදිරිපත් කරලා පිටරටින් බඩු ගේනවා. ඒ බඩු වික්කට පස්සේ යම් කාලයක් ඒගොල්ලන් දෙනවා. ඒ කාලේදී මුදල් පිටරට යවන්න හැකියාව තියෙනවා. දැන් ඒ තත්ත්වයක් නැතිවන මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. සමාවෙන්න මේ වචනේ ඔබතුමන් වගේ කෙනෙක්ගෙන් මම අහන එක ජනතාවගේ වචනින්ම කියන්නම් ආණ්ඩුව දැන් කෙලින්නේ පිස්සු කියන එක තමයි කියන්නේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒ තත්ත්වයට වැටෙන්න තරම් හේතුව මෙච්චර ඩොලර් බිලියන 8ක් තිබුණු රටක ඩොලර් බිලියන 1.3 1.3ක් දක්වා පල්ලෙහාට වැටෙන තරම් කොවිඩ්මද බලපෑවේ නැත්නම් අකාර්යක්ෂමතාවයද පාලනයක් නැතිකමද රටේ? නෑ කියන්නේ විදේශ විනිමය මේ වෙළඳාම හරහා අපේ දැන් වර්තමාන තත්ත්වය දිහා බැලුවම අපනයන්ගෙන් ලැබෙන ආදායම වාගේ දෙගුණයක් වැය කරනවා ආනයන් ගෙන්නීමට. ඒක උග්‍ර ලෙස වැඩි වෙලා ආවා ගිය ආණ්ඩු කාලේදී. අපේ මේකට තද විරෝධයක් පාලා අපි අතරේ සන්නානගත වෙනකොට කරපු සාකච්ඡාවලදී අපේ ආණ්ඩුව එකඟ වුණා මේක ඉඩ දෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ අපි පුළුවන් තරම් ආනයන මේ අඩු කරලා අපි බලන්න ඕන අපේ ඒ වෙනුවෙන් ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේ නිෂ්පාදනය කරන්න. ඒකට සම්පූර්ණ සහාය දෙන්න ඕනයි කියලා. ඒක හරි ප්‍රතිපත්තියක්. ඒ වගේම මේ පිටරටින් මේ ආනයන කරන බඩු අවම කරන්න ඕන අනවශ්‍ය දේ ගෙනීම නවත්තන්න ඕන. ඒකත් යම් ප්‍රමාණයක් කරලා තියෙනවා. නමුත් දැන් බලන්න සමාවෙන්න මගේ මේ පැත්තෙන් අදහස් ඉදිරිපත් කළාට මම විද්‍යා තාක්ෂණ ඇමති වෙලා හිටපු කාලේදී මේ අවුරුදු 5 තුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 140 ගානකට වඩා විධාතා සම්පත් මධ්‍යස්ථාන ආරම්භ කරා. ඒ විධාතා සම්පත් මධ්‍යස්ථාන තුල කුඩා ව්‍යවසායකින්ට පුළුවන්කම ලැබුණා තාක්ෂණය ලබා ගන්න විධාතා මධ්‍යස්ථානය හරහා. සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා ලංකාවේ ඕන තැනක ඉන්න ඒ විෂයට අදාළ විශේෂඥයා එක්ක ඍජුව මේ පරිගණක හරහා ඒ මධ්‍යස්ථානයේ තුලින් ඒ ආකාරයට තාක්ෂණය මේ ලබා දෙන්න පමණක් නෙමෙයි ඒ තාක්ෂණය හරියට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්බන්ධයක් ඒක තුලින් ඇති වුණා. දැන් ඒක තුලින් මම කිව්වම ඒ කාලේ මේ 12300 ගාණක් ව්‍යවසායකින් මතු වුණා රට වටේ. ඒ කාලෙදී 17 දෙනෙක් මේ පිටරට මේ අලෙවි කරන මට්ටමට දියුණු වෙලා සාර්ථකව කළා. දැන් මට ලැබුණ ආරංචි ඒ පිටරට මේ අලෙවි කරන සංඛ්‍යාව තව වැඩි වෙලා 1000 කිට්ටුවට ඇවිල්ලා තියෙනයි කියලා. ඉතින් දැන් ඒක තුලින් මේ SMEs ඉංග්‍රීසියෙන් කියන SMEs කුඩා හා මධ්‍යම පරිමාණ මේ ව්‍යවසායකයින් හරහා තමයි වැඩිම රැකියාව ලබා දෙන්නේ. ඇමරිකාවේ වුණත් අද බැලුවොත්
මහා පරිමාණ මේ කර්මාන්තවල රැකියා ප්‍රමාණයට වඩා ඒ කුඩා ඒවායින් තමයි ලැබෙන්නේ. ඉතින් ඒ කටයුත්ත මම සාර්ථකව ක්‍රියාත්මක කළා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාලා ඒකම මේ අපි මේ අපනයන් දියුණු කරලා ලෝක වෙළඳ පොළ අල්ලගන්න යනවා නම් අපේ නිෂ්පාදක භාණ්ඩ හරහා එහෙනම් උසස් තාක්ෂණය පාවිච්චි කරන්න ඕන. ඉංග්‍රීසියෙන් කියනවා හයිටෙක්. ඉතින් ඒක තමයි නැනෝ මධ්‍යස්ථානයේ මම ආරම්භ කළේ. ඉතින් ඒ කියන්නේ මේ ආණ්ඩුව දැන් හරි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. නමුත් මම මේ පටන් ගත්ත දේ මට කරන්න දෙන්නා නම් ඊට වඩා ඒක දියුණු කරන්න මට අත්දැකීම තියෙනවා. ඔබතුමන්ට ඇත්තටම ඇයි ඔබතුමන්ට ඔය වගේ දැනුමක් සහ ඔය විෂය සම්බන්ධයෙන් අත්දැකීමක් තියෙද්දී ඔබතුමන්ට ඇමතිකමක් නොදුන්නේ? මම දන්නේ නැහැ. අර දැන් මම සමහරු ඉල්ලලා ගත්තා කියලාත් අපිට ආරංචි තියෙනවා. ඒක ඇත්තද බොරුද කියලා දන්නේ නැහැ. ඉතින් ඔබතුමා ඉල්ලීමක්වත් කරේ නැද්ද? මට මේ වගේ දැනුමක් තියෙනවා. මම මේ දේවල් කරපු කෙනෙක්, නොකරපු කෙනෙක් නෙමෙයි. කටෙන් නෙමෙයි මම වැඩ පෙන්නපු කෙනෙක් කියන එක ඔබතුමා ඉල්ලීමක් කරේ නෑ. මම කවදාවත් මොකුත් ඉල්ලලා නැහැ කාගෙන්වත්. රයිට්? සුදුසුකම් පිට විභාගයකින් මේ ගන්නවා නම් මම යනවා. මම මේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ ඒෂියා පැසිෆික් මේ ප්‍රධාන රසායනාගාරයේ මම ඉල්ලුමක් ඒකටවත් කළේ නැහැ. මට ඒගොල්ලන් මේ කැඳවීමක් කරලා මට එන්න කිව්වා. ඇවිල්ලා ඒ අන්තිම 4-5 දෙනා අතරින් අධ්‍යක්ෂ තෝරගන්න යනවා ඒ ආයතනයට. ඒකට එන්නයි කියලා. මට කිසිම වියදමක් නැහැ. හැමදේම ඒගොල්ලන් සැපෙවුවා. මම ගියා. සාමාන්‍යයෙන් වී අකුර නිසා පල්ලෙහා තමයි මේ ඉන්ටර්වියුස් වල කඳවන්නේ. මම මුලින්ම කැඳවුවා. කැඳවලා එතන මේ ගස් නොසල් කියන මේ නොබෙල් ත්‍යාගිය හිටියා ඒ බෝඩ් එකේ. 16 දෙනෙක් විතර සිලෙක්ෂන් බෝඩ් එකේ හිටියා. නොයෙකුත් ප්‍රශ්න ඇහුවා. ඒගොල්ලන් කිව්වා අපි තීන්දුව කරලා තියෙනවා ඔබතුමාව පත් කරන්න අධ්‍යක්ෂ හැටියට. බාර ගන්නවද? එතකොට මට කිව්වා මට එක ප්‍රශ්නයක් තියෙනවා. මට මේ ලංකාවේ වැඩ කරන්නේ මට අවුරුදු 2ක් විතරයි මේ නිවාඩු ගන්න පුළුවන් වන්නේ. මට අවුරුදු 5ක් ගන්න පුළුවන් වන්නේ නැහැ. ඉතින් අවුරුදු 2කට මම ඒ වැඩේ කරන්න. එතකොට ඒගොල්ලන් කිව්වා මේ වොෂින්ටන් වලින් කෙනෙක් ඉල්ලීම කරලා තිබුණා, නිව්කාසල් වලින් කෙනෙක් ඉල්ලීම කරලා තිබුණා, ඒ ආයතනෙම මෙල්බර්න් ආයතනෙම කෙනෙක් ඉල්ලීම කරලා තිබුණා. ඒ අපි ඉන්ටර්වියුස් වාගේ අපිට දේශන පවත්වන්න තිබුණා අපේ පරිශ්‍රණ සම්බන්ධව. ඒ බලනකොට අපි ඒගොල්ලන් ඉන්ටර්වියු කළේ ඒ ආකාරයට. ඉතින් ඒක වුණත් මම කිව්වා හොඳයි මම අවුරුදු 2ක් නියෝජ්‍ය ප්‍රධානියා හැටියට වැඩ කරන්න ලෑස්ති කියලා ඒක මම කළා. ඉතින් දැන් මම පෙන්වන්න හදන්නේ ඒ රටවල් අපෙන් මේ පුළුවන් දේ ගන්න බලන හැටි අපේ රටේ බලන ක්‍රියාත්මක කරන හැටි බලන්න වෙනස.
ඔව් පැහැදිලිවම ඒ වෙනස පැහැදිලිවම තේරෙනවා. පැහැදිලිවම තේරෙනවා සහ පැහැදිලිවම පේනවා මේ ගැටලුකාරී తত্ত্বය. උගතුන් වියතුන් බුද්ධිමතුන් පිළිබඳ වැඩි වශයෙන් කතා කරන වත්මන් පාලන සමයක් මේ තිබෙන්නේ. එවන් පාලන සමයක් තුළ විශ්වාස කරනවා අපි මේ දැනුම තවත් භාවිතා කරાવી කියන විශ්වාසය අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. යලි යලිත් මාය සඳහන් කරනවා, මතක් කරනවා. හොඳයි. මෙතුමනි විමල් වාසු උදය ඇතුළු අමාත්‍යවරුන් ප්‍රමුඛ කරගනිමින් මූලික කරගනිමින් බාපවාදී පක්ෂ වාසුදේව නායක මැතිතුමන් ඔබතුමන් සම සමාජවාදී පක්ෂ මේ කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 11ක් දැන් ආණ්ඩුව තුල සිටම ආණ්ඩුවේ සිදු කරන ඇතැම් ක්‍රියාවන්ට දැඩි විරෝධයක් පළ කරනවා. අපි දැක්කා පසුගිය කාලයේදී LNG සඳහා වන දරුණු ලෙස Tamanගේ මතය ඉදිරිපත් කළා. හැබැයි ටික දවසක් ඒ මතය ඉදිරිපත් කරලා ඉන් අනතුරුව යලිත් ආණ්ඩුව කියන විදිහටම මේ කණ්ඩායමත් කටයුතු කරගෙන යනවා කියන දෙයක් පේනෙන්නත් තිබුණා. කොහොමුණත් මම මේ අහන ප්‍රශ්නය ඔබතුමන් ඇතුළු කණ්ඩායම මේ 11 දෙනෙක් මේ කරන්න හදන්නේ මොකද්ද? මේ ඇත්තටම තියෙන ප්‍රශ්නේ යට ගහලා ආණ්ඩුව සුද්ධ කරන්නද හදන්නේ? ඇත්තටම ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න කතා කරන්නද මේ හදන්නේ? අපිට ඕන කරන්නේ හරි රටට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. ඒ ප්‍රතිපත්ති ගැන අපි කතා කරලා තිබුණා. ඒවා ක්‍රියාත්මක කිරීම තුළින් තමයි අපේ රටේ ආර්ථිකය නගන්න පුළුවන් වන්නේ කියන එක තමයි අපේ මතය. නමුත් දැන් අපි ගියාම තත්ත්වය වෙනස්. කියන්නේ අර නව ලිබරල් පරිවර්තනය 1977 ජයවර්ධනගේ ජයග්‍රහණයෙන් පසුව ඒක ඉහළ මට්ටමකට මේ යහපාලන කාලෙදී නගලා ඒ කියන්නේ තනි පුද්ගලයා මතුවෙන සංකල්පය සාමූහිකව එක් වෙලා අපි ඔක්කොම බර දාලා මේ අපේ රට නගන මතයට වෙනස්ව ලෝක වෙළඳපොළ තමයි තීන්දුව කරන්නේ. වෙළඳපොළ කියන්නේ මේ සල්ලිකාරයින්. ඒ වැඩි සල්ලි තියෙන අය කෝටිපතියා ඒ අය තමයි වෙළඳපොළ පාලනය කරන්නේ. ඒක පදනම් කරගෙන කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය අපි තරයේ ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒනට ඒක දැන් ක්‍රියාත්මක වෙනවා. බලන්න අර මේ යුද්ධ ගවනි ඒ සිද්ධිය සම්බන්ධ ඇමරිකානු සමාගමකට ඒ සමාගමට මේ වක්‍ර විදිහකට සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කොහෙවත් කරන ආකාරයට නෙමෙයි. ඒ ගිවිසුම දැක්කේ නැහැ නේ ඔබතුමත් දැක්කේ නැහැ නේ. මම කැබිනට් එකක් නෑ. කැබිනට් එකේ හිටපු ඒ ඇමති තුන්දෙනාම දැක්කෙත් නෑ. ඒ මන්ත්‍රීවරු විදිහට ඔබතුමාලා කොහොමද දකින්නේ? අපි කොහොමද දකින්නේ? හොඳයි. එතකොට දැන් මේ ඔබතුමන්ලා ඇතුළු කණ්ඩායම දැඩි හඬක් නගමින් සිටි ආකාරයක් පේන්න තියෙනවා. ඒ හඬ නගමින් ඉන්නවා. ආණ්ඩුවේ ඇතම් ක්‍රියාවන් සඳහා ඔබතුමන්ලා ඇඟිල්ල දිගු කරනවා. යම් කිසි විදිහකට පසුගිය දවස්වල මාධ්‍ය වාර්තා කළා, පුවත්පත් සහ සමාජ මාධ්‍ය වාර්තා කළා විමල් වාසු උදය ඇමතිවරුන්ගේ සමහර විට අමාත්‍ය දුහුරවලට පවා බලපෑමක් වෙන්න පුළුවන්කමක් වෙයි කියලා. ඔවුන්ගේ අමාත්‍ය දුහුර ඉවත් කරොත් ඔබතුමාලට මේ සද්ද නොකර ඉන්න සිද්ධ වෙනව නේද? කියන්නේ ඒගොල්ලන් මේ කැබිනට් සම්ප්‍රදාය අනුව කැබිනට් එකේ තීන්දුවට විරුද්ධ වුණ අය වුණත් ඒ කැබිනට් එක තුල අනුගමනය කළ යුතුයි. ඒක තමයි ප්‍රතිපත්තිය. ඉතින් කැබිනට් එකේ ඉඳලා ආණ්ඩුවේ තුල ඉන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ආකාරයේ ක්‍රියාත්මක වෙන්න වෙනවා. දැන් මේ අය ප්‍රසිද්ධියේ ගිහිල්ලා ඒකට විරුද්ධ වෙලා තියෙනවා. ඉතින් ආණ්ඩුවට කරන්න තියෙන්නේ ඒගොල්ලන් අස්කර කරන එක. ඉතින් දැන් ඒ ප්‍රතිපත්ති මේ ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්න පුළුවන්.
ඕන නම් එහෙම දෙයක් කළොත් ඔබතුමන්ලා ඇතුළු කණ්ඩායම දැන් 11ක් 12ක් ඉන්න වෙනම ටීම් එකක් ඉන්නවනේ මේ ආණ්ඩුව ඇතුළේ වෙනම කණ්ඩායමක් හැදලා ඉන්නවා. පොඩි රැඩිකල් විදිහකට. දැන් ඒ වගේ දෙයක් කළොත් රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඒ අය හඬ නගන්නේ ඔබතුමන්ලාගේ මේ කණ්ඩායම. ඒ වුණොත් ඔබතුමන්ලා විරෝධතාවය පළ කරනවා ආණ්ඩුවට. මෙහෙම කරන්න එපා. මේ කරපු වැඩේ වැරදි කියන එක හඬක් නගයිද? අනිවාර්යයෙන් අපි ඒක කරනවා. අපි කියන්නේ මෙතන මේ ප්‍රතිපත්ති පදනම් කරගෙන මේ රටක් දියුණු කිරීමේ අර නවලිබරල් යහපාලනය එහෙම මේ ඇමරිකාවට සේවය කරන දැන් අපි කවුරුත් දන්නවා MCC ගිවිසුම ක්‍රියාත්මක කළා නම් ඇමරිකාවේ බහුජාතික සමාගම් තමයි අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අතර ගන්නෙ. ඒක අත්සන් කරන්න යහපාලන ආණ්ඩුව ලෑස්ති වෙලා හිටියා. වාසනාවට අපේ ආණ්ඩුව බලයට ඇවිල්ලා ඒක කරන්න බැරි වුණා. ඒ වගේම සෝෆා ගිවිසුම මේ ක්‍රියාත්මක කළා නම් එහෙනම් අපේ රටම පාවිච්චි කරනවා ඇමරිකාවේ යුද්ධ කඳවුරක් හැටියට. ඇයි දැන් පාවිච්චි කරන මේ දූපත මොරිෂස් රටට අයිති කියලා ජාත්‍යන්තර උසාවිය තීන්දුවක් දීලා තියෙනවා මේ අවුරුද්දේ ඇමරිකාව ඒකෙන් පිට වෙලා යන්න ඕනයි කියලා. හැබැයි දැන් චෝදනාවක් තියෙනවනේ ඔබතුමන් ඔය කතා කරන දේත් එක්ක එදා ඒ විදිහට කරන්න හැදුවට MCC එක අස්සම් කරගන්න හම්බුනේ නැහැ. ඔබතුමාලා බලයටපත් වෙනවා. දුන්නේ නැහැ. සෝෆා අස්සම් කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි එතකොට යුගදන වියක හරහා සිද්ධ වෙන්නේ මොකක්ද? එතකොට ඉන්දියන් සමාගමකට වරායේ කොටසක් ලබා දීම, නැගෙනහිර ලබා දීම, බටහිර ලබා දීම හරහා මොකද්ද සිද්ධ වෙන්නේ? චීනයට තව කොටසක් ලබා දීම හරහා සිද්ධ වෙන්නේ. ඔය කියනවායි කියන පාවා දීම නෙමෙයිද මේ සිද්ධ වෙන ඒක තමයි. ඒක ටිකෙන් ටික කරන වැඩපිළිවෙලක් අපිට පේන්න තියෙනවා. ඉතින් ඒක සම්බන්ධව අපි අපේ අදහස් අපි ඉදිරිපත් කරලා පුළුවන් තරම් ජනමතයක් ගොඩනගන්න බලනවා මේකට විරුද්ධව. ඒක වෙනස් කරන්න. හරි තැනට ගේන්න. ගේන්න බැරි වුණොත් මොකද්ද කරන්නේ? නෑ අපිට ඒ වෙලාවේ තීන්දුවක් ගන්න වෙයි. කියන්නේ මේකයි ඇමරිකාවට මේ අධිරාජ්‍යවාදී රටක් හැටියට අප වැනි රටවල් උපරිම ලෙස සූරා කෑමට මේ අවශ්‍යතාවය තියෙනවා. විශේෂයෙන් මේ ආර්ථික අර්බුදය නිසා ඇමරිකාවේ ආර්ථිකයත් යුරෝප ආර්ථිකයත් බෑලා තියෙන අවධියේ චීන ආර්ථිකය නැගෙනහිර ආසියා රටවල් වල ආර්ථික නගින ගමක්. ඉතින් ඒකට කැමති නැහැ. ඉතින් මේගොල්ලන් බලනවා අප වැනි රටවල් යට කරලා මතුවෙන්න. ඔබතුමා අහලා තියෙනවා දන්නේ නැහැ කොඩ් කියන මේ සංකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා. ලෝකේ නීති අනුව මේ ජාත්‍යන්තර එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගැනීම අනුව පැසිෆික් සාගරය වෙනම සාගරයක්. ඉන්දියානු සාගරය වෙනම සාගරයක්. ඒ වටා රටවල් වලට අයිතිය තියෙනවා කඳවුරු ඇති කරන්න. දැන් මොකද්ද කරලා තියෙන්නේ ඇමරිකාව මේ දෙක සම්බන්ධ කරලා මේ ඉන්ඩෝ පැසිෆික් කියන මේ සංකල්පය පිට මේ සාගර දෙකම එක සාගරයක් හැටියට සලකනවා. එතකොට ඇමරිකාවට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා මේ ප්‍රයෝජනය ගන්න. ඔස්ට්‍රේලියාව ඇතුල් වෙනවා. ජපානය ඇතුල් වෙනවා. ඉන්දියාවත් මෙතනින් ඇතුල් වෙනවා. ඉතින් දැන් ඇය ඇතුල් වීමෙන් මේ චීනයේ කොන් කරන වැඩෙත් සම්බන්ධ කරගෙන කටයුතු කරනවා. ඉතින් මේ වාගේ
තමයි ජාත්‍යන්තරව ඇමරිකාව මේ මතුවීමට මේ පළවෙනි ආර්ථිකය හැටියට ඒ තැන රැකගන්න මේ කරන දේ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය මුදල පවා මේ දැන් ප්‍රසිද්ධම කියලා තියෙනවා චීනය දැන් ඇමරිකාව පළදවාගෙන ඉදිරියට ගමන් කරනවයි කියලා ආර්ථික පැත්ති. චීනයේ ප්‍රතිපත්තිය වෙළඳ ප්‍රතිපත්තියක්. ඇමරිකාව චීනය වටා මේ යුද්ධකඳවුරු 403ක් පිහිටවලා තියෙනවා. මම හොයලා බැලුවා චීනෙන් පිට තියෙන්නේ එකම යුද්ධකඳවුරක් විතරයි. ඒක ජිබූටි වල අර සොමාලියා මේ මුදු කොල්ලකාර නැව්වලට පාර දීම වළක්වීම සඳහා. ඉතින් මේකයි සැබෑ තත්ත්වය. නමුත් මේක ඔක්කොම හංගනවා. ඉතින් මේ තත්ත්වය පදනම් කරගෙන අපි අපේ ප්‍රතිපත්ති අපි හදන්න ඕන අපේ රටේ මේ දියුණුව සඳහා. අපි ඒගොල්ලන්ට යටත් වෙලා මේ අපේ ආර්ථිකය අර බ්‍රිතාන්‍යයෙන් සූරාකෑ වාගේම නැවත ඍජුව සූරාකන්න ඉඩ දෙන්න අපි සම්පූර්ණයෙන්ම ඉඩ නොදිය යුතුයි. හොඳයි. සම සමාජවාදී පක්ෂය සහ ඔබතුමාන් ඇතුළු දැන් 11 දෙනෙකුගේ කණ්ඩායමක් ඉන්නවා. ආණ්ඩුව තුළ යම් ප්‍රබල හඬක් නගමින් ඉන්නවා. IMF එක ගැන මොකද්ද ඔබතුමාලගේ මතය? අපි IMF යන්න ඕනද මේ වෙලාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න? සම්පූර්ණයෙන්ම විරුද්ධයි. කියන්නේ මේකයි. IMF එක අනිත් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වෙනත් රටවල් දෙන මේ ණය මුදල් දිහා බැලුවහම කොන්දේසි දාන්නේ නැහැ. එක කොන්දේසියක් විතරයි තියෙන්නේ. අහවල් කාලේ වෙනකොට මේ මුදල ආපහු මේ ගෙවන්න ඕන පොලියත් එක්ක. එච්චරයි. ඒක මේ සම්පූර්ණයෙන්ම මේ මූල්‍ය ප්‍රශ්නයක් හැටියට සලකන්න. නමුත් මෙතන එහෙම නෙවෙයි. IMF එක කොන්දේසි දානවා අර නව ලිබරල් සූරාකෑමේ අර මම කිව්ව වෙළඳ පොළ පාවිච්චි කරලා කරන ක්‍රමය අප රට ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඒ ණය ලබා ගැනීමට. ඉතින් එහෙනම් අපිට මේ ආණ්ඩුව පත් කරන්න ඕනේ නැහැ. අර තිබුණු යහපාලන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්නයි ජනතාවට තිබ්බේ. නමුත් ජනතාවම තීන්දුවක් දීලා තියෙනවා විශිෂ්ට ජයග්‍රහණයක්. මේ ආණ්ඩුව බලයට එන්න අර යහපාලන ආණ්ඩුව පරාජය කරන්න. ඒ අත්දැකීම් පිට. ඉතින් දැන් මේ ආණ්ඩුවට යන්න තියෙනවා යම් ගමනක් දේශීය ආර්ථිකයක් ශක්තිමත්ව දියුණු කරන්න අප රට කාර්මික රටක් කරන්න. ඉතින් ඒක කිරීමට අපි උපරිම සහාය දෙනවා. අපි 11 දෙනා ඒක කඩා කප්පල් කරන්න හරි හදනව නෙවෙයි. මේ වැරදි පාරක් යනකොට හරි පාර මේකයි කියලා පෙන්නලා ජනමතයක් ඇති කරන්නයි අපි කටයුතු කරන්නේ. දැන් කොච්චර කිව්වත් සල්ලි නෑ. දැන් ඩොලර් අතේ නැති නිසා දැන් හැම වෙලාවෙම අපිට ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් කටක් ඇරියොත් කියන කතාව තමයි අපිට දැන් ඩොලර් නෑ. අපිට ගන්න වෙනවා. එහෙමනම් අපි ගන්නේ කොහෙන්ද? මේ IMF එක තමයි තියෙන පිහිට කියන කාරණේ. දැන් මේ වෙනකොට මේ ගැන IMF ගැන කතා නොකරපු මූල්‍ය අරමුදල දිහා නොබලපු ඇමතිවරු පවා කියනවා. IMF එකට ගියොත් මේ අරමුදල් මේ ණය ගත්තොත් අපි ඔබතුමාලා මොකද්ද ගන්න තීරණය? අපි ඒකට සම්පූර්ණ විරුද්ධව අපිට පාරට බහින්න වෙනවා. ඔබතුමාලා පාරට බහිනවා මේ IMF එකට විරුද්ධව. සම්බන්ධ IMF එකෙන් ණය ගන්නවත් එක්කම ඒ කොන්දේසිත් පිළිපදිනවා නම් නේ
එතකොට ප්‍රශ්නයක් නෑ අප රට ආපහු අර එපා කිව්ව මේ යහපාලන ආණ්ඩුවට අයත් බාර දෙනවා වාගේ ඇමරිකාවේ මේ මෙහෙවීම මේ මෙතන ක්‍රියාත්මක වෙනවා අප රට යටත් විද්‍යාවක් වෙනව නැවත. ඔබට හිතෙන්නේ නැද්ද මේ IMF එකට යන්න ඕනේ කියලා දැන් අලුත් මතයක් නිර්මාණය කරලා තියෙන්නේ ආණ්ඩුව ඇතුළෙම ඉන්න යම් විදිහට රට පාවා දෙන්නට උත්සාහ කරන යම් කණ්ඩායමක්ද කියන සැකේ ඉන්නේ නැද්ද ඔබතුමන්ට? ඔබ මෙච්චර බරපතල නම් IMF ඒවට ඉඩ තියෙනවා. ඔබතුමා ඉතින් එහාට වැඩි ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඒ බරපතල ප්‍රකාශයක්. ඒව නිසා මම හිතන්නේ ඒ පිළිබඳව පුළුල්ව සිතා බැලිය යුතුයි. ඊටාම පුළුල්ව සිතා බැලිය යුතු කාරණයක් එය. එතුමාගෙන් මම එතනින් ඒ පිළිබඳව ඉදිරියට අහන්නට කැමති නැහැ. නමුත් ඔබතුමන්ලා දැන් මේ 11 දෙනාගේ කණ්ඩායම මේ IMF එකට යනව නම් ඒකට දැඩි විරෝධතාවයක් පළ කරනවා නම් හැබැයි ආණ්ඩුව දැන් කරන දෙයක් නැහැ කියලා IMF එකෙන් ණය ගන්නවා නම් ඔබතුමන්ලා එළියට බහිනවා කියනවා. හැබැයි එළියට බැස්සොත් ඔබතුමන්ලා විශ්වාස කරනවද ඔබතුමන්ලා වටා ජනතාව එකතු වෙයි කියලා මේ වෙලාවේ? ඒක ජනතාවගේ තීන්දුව. කියන්නේ සම සමාජ පක්ෂය උදාහරණයක් ඇටියට මේ කවදාවත් බොරු පොරොන්දුවක් දීලා නැහැ. අපේ මේ මහජන නියෝජිතයෙකුට විරුද්ධව උසාවියක හරි වෙන කොහෙවත් මේ හොරකම් කෙරුවා මේ අක්‍රිය දෙයක් කළා කියලා නඩු තිබ්බේ නැහැ. ඉතින් අපි ඒ පැත්තෙන් පිරිසිදු ආණ්ඩුවක් හැටියට කටයුතු කරනවා. අනිත් පැත්තෙන් අපිට ප්‍රතිපත්ති දිගටම තියෙනවා මේ ජනතාව වෙනුවෙන්. දැන් උදාහරණයක් මම කියන්නම්. හොඳයි. මේ පක්ෂය ආරම්භ වෙනකොටම මේ කරුණු 22ක් ඉල්ලීම් හැටියට ඉදිරිපත් කළා රටට. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය. ඒ වගේම වැඩ කරන ජනතාවගේ පැය 8 දිනේ මේ ඕවර්ටයිම් ගෙවීම. ඒ වගේ වෘත්තීය සමිති අයිතිවාසිකම්. මේ ලංකාව සුබ සාධන සමාජයක් කිරීමයි මේ වැඩපිළිවෙල. ඉතින් මේවා වෙනුවෙන් දිගටම සටන් කරලා තමයි ඒවා දිනාගෙන තියෙන්නේ. ඉතින් දැන් ඒ ප්‍රතිපත්ති එක්ක අපි අලුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් හැටියට සහයෝගිතා සංකල්පය. ඔබතුමා අහලා ඇති ඒක ගැන. රටවල් කීපයක දැන් මේක සාර්ථක ක්‍රියා වෙලා තියෙනවා. කේරළ හෙක්ටයාර් 73000ක් තේ ඒගොල්ලන් මේ කොම්පනි වාගේ ඒගොල්ලන්වත් කිව්වා බදු ගෙවන්න අරමේ සම්බන්ධව අපි පාඩුවටයි දුවන්නේ කියලා. ඒ වමේ ආණ්ඩුව කළේ ආපහු ඉඩම් අරගෙන මේ සංකල්පය යෙදුවා. සහයෝගිතා සංකල්පය. මොකද්ද මේ සංකල්පය? ඒ කියන්නේ සේවකයින්ගේ පරික්‍රමයේ තියෙද්දී සේවකයින්ට විතරක් සම්පූර්ණ අයිතිය මේක කොම්පනියක් හැටියට ලබා දෙනවා. ඒ ලැබෙන ලාභය ඒක හා සමානව බෙදනවා. දැන් අපේ පක්ෂයේ කෘෂිකර්ම කොමිටියේ මේ සමාජිකයෙක් තමයි බුද්ධි ජයසූරිය කියන හිටපු ස්ටේට් ප්ලාන්ටේෂන් කෝපරේෂන් එකේ ජෙනරල් මැනේජර් කෙනෙක්. දැන් එයා විශ්‍රාම ගිහිල්ලා අපි එක්ක වැඩ කරනවා. එතුමා ගිහිල්ලා බැලුවා. බලලා කිව්වා හොයලා බලනකොට එතන උදේ ඉඳලා හවස වෙනකම්ම මේ සේවකයන් වැඩ කරනවා පමණක් නෙමෙයි හොරකම් මේ අක්‍රිය දේවල් සිද්ධ වෙන්නේම නැහැ. ඇයි? අයිතිය තමන්ට තියෙන මේ හැඟීම තියෙන නිසා. දැන් ඒක ලාභදායකයි.
හොඳයි. ඒ ප්‍රශ්නය විසඳලා තියෙනවා. අපේ දැන් තියෙනවා රජයේ පුද්ගලික අංශයේ කියනවා අලාභයි කියලා. එහෙනම් ඒවා මේ පරිවර්තනය කරන්න. ඔබතුමා සම වෙලා මේ ගමන්ම ඊටම කෙටියෙන් පුළුවන් නම් මේ කතාවත් එක්කම සම සමාජ පක්ෂයේ ගමන් මග මීළඟ අරමුණ මොකක්ද ඉලක්කය කියන කාරණෙත් මේ විනාඩි කිහිපය තුළ අපි ඉතා ඉක්මනින් ওই විදිහටම අපි ওই කතාව. ඔව් නෑ කියන්නේ අපිට උමනා කරන්නේ මේ සාමාන්‍ය කුඩා මේ ධනපතියන් ඒ අය මේ සහාය දීලා දියුණු කරලා කටයුතු කරන්නත් මේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒ මේ සේවය හරහා උපවන වැඩි වටිනාකම සූරා කරන සුළු පන්තියක් එක ආර්ථික විද්‍යාඥයෙක් මට කිව්වා අපේ රටේ පවුල් 21ක් ඉන්නවා මේ පල්ලෙහා මට්ටමේ අඩකට ජනතාවගේ. ඒ කියන්නේ මිලියන 11ක් ජනතාවගේ වත්කමට වඩා වත්කම ඒ පවුල් 21කට තියෙනවායි කියලා. සුපිරි පැලන්තියේ කන්න. සුපිරි පැලන්තිය. ඉතින් මේ වගේ පරතරයක් තියෙනකොට මොකද්ද වෙන්න යන්නේ? ඒගොල්ලන්ගේ ඌමනාම අනුව තමයි මේ ආණ්ඩුව තීන්දුව ගන්නෙ. මොනවා කළත්. ඒකයි හැම එක්කෙනෙක්ම කිව්වා අපි ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනා මේ මැතිවරණයෙන් පස්සේ. ඒක වෙලා නැහැ. ඇයි කියලා අහනවා. ඒ කියන්නේ අර සූරා කරන ක්‍රමය ක්‍රියාත්මක වෙන නිසා ඒක වෙනස් වෙලා නැහැ. ඉතින් අපි පක්ෂයක් හැටියට අපි නම් කියනවා මේ සූරා කරන ක්‍රමය නැති කරන්න මේ සහයෝගිතා සංකල්පය පදනම් කරගෙන. ඒ පවුල් 21ට වඩා තවත් ගාණක් වැඩි වෙයිද දන්නේ නැහැ නේද මේ යන විදිහට? නෑ එන්න අඩු වෙනවා. ඒ ප්‍රමාණය අඩු වෙනවා. ලෝකේ දැන් මම මීට අවුරුදු 5කට පෙර අපේ සංවත්සරයට මේ ඔක්ස්ෆම් මේ සංඛ්‍යා ලේඛන බලලා මේ පවුල් 7ක් හිටියා. ඒ වගේම මේ අර පල්ලෙහා අඩට වඩා ආදායම තියෙන පවුල් ලෝකේ 37ක් ඇමරිකාවේ 17ක් යුරෝපයෙන් අනිත් රටවල් වලින් ඉතුරු ටික. මේ ගිය මේ සැරේ නෙමෙයි ඊට කලින් සංවත්සරයට මම ගිහිල්ලා ඒ ඔක්සම් බලනකොට ඒ පවුල් සංඛ්‍යාව ඒ ගාන 67 බැහැලා තිබුණා 20ට අඩු සංඛ්‍යාවකට. එමෙතුමා ඒ ලෝකෙනේ මං කියන්නේ ලංකාවෙත් ඒ වගේමයි. ඔබතුමන් කියන්නේ ඔක අඩු වෙයි කියලා තව. ඔබතුමන් කියන්නේ මේක අඩු වෙයි කියලා දේ පවුල් සංඛ්‍යාව නෑ. ඒ පවුල් දැන් උදාහරණයක් හැටියට ඇමරිකාවේ යුද කර්මාන්තය තමයි 160ක්ම මේ ඇමරිකාවේ ආර්ථිකයට මුදල් ලබා දෙන්නේ. දැන් ඒ ලෝකේ බැලුවහම අවියායුධ නිෂ්පාදනය ඒත් 60කට කිට්ටු ප්‍රමාණයක් ඇමරිකාවේ තමයි නිෂ්පාදනය කරන්නේ. දැන් ඇමරිකාවට මේ වැටෙන ආර්ථිකය නගන්න නම් හොඳම ඉක්මන්ම ක්‍රමය ලෝක වටේ කුඩා යුද්ධ ඇති කරන්න. ලොකු ඒවා ලෝක යුද්ධ ඇති කරන්නේ න්‍යෂ්ටික බය නිසා. නමුත් රටවල් තුල අපේ ભેද දැන් බලන්න අපේ අවුරුදු 30කට අනවශ්‍ය යුද්ධයක් ඇති වුණානේ. සම සමාජ පක්ෂයේ ඒ වෙලාවේ 56 කිව්වා සිංහල පමණක් රජයේ භාෂාව කරන්න එපා. UNP එක කිව්වා කරන්න ඕනේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කිව්වා. සම සමාජ පක්ෂය කිව්වා නෑ භාෂා දෙකම මේ රජයේ භාෂා කරන්නයි කියලා.
නැත්නම් මේ දරුණු තත්ත්වයක් ඇති වේවි කියලා ඒක ඇති වුණානේ. අවුරුදු 30ක යුද්ධයක්, නාස්තියක්, අපරාධයක්, අසරණ ජීවිත විනාශයක්. නැවත එවන් තත්ත්වයක් නැති නොවිය යුතුයි කියන කාරණය ඔබතුමන් පැහැදිලි ලෙස මතක් කරන්නේ. එහෙමනම් මම හිතන්නේ තව කතා කරන්නට අපිට වෙලාව තියෙනවා නම් අපි ඊටාම වටිනවා කියලා කියනවා. නමුත් අපිට ලැබිලා තියෙන කාලය ක්‍රමයෙන් අවසන් වෙයිගෙන යන්නේ. ඒ නිසා අපිට අද දවසේදී වැඩසටහනට ක්‍රමයෙන් සමුදෙන්නට සිද්ධ වෙනවා. අද ඊටාම වටිනා වූ කරුණු කාරණා රසක් අනාවරණය කරගන්නට හැකි වුණා සහ අපි සාකච්ඡා කළා. ඔබ දැනුවත් වෙන්නට ඇති වැඩසටහන ආරම්භයේ ඊටාම සංක්ෂිප්තව මම සඳහන් කරන්නම්. ටර්නින් පොයින්ට් අද දවසේදී තිස්ස විතාරණ මහාචාර්යතුමන්ගේ සහභාගී වීමත් එක්ක කොවිඩ් වසංගතය එය පාලනය කරගන්නේ කෙසේද යන කාරණය, ඒ වගේම එතුමන් මේ කටයුතු සඳහා සහභාගී කරවා ගත්තේ නැත්තේ ඇයි කියන කාරණය පිළිබඳව අපි කතා කළා. එතුමන් වෛරස් වේදය පිළිබඳව ලෝකයේම නම් දරා සිටින විශේෂඥයෙක්. ඉතින් එතුමන්ගේ සහාය ඊටාම ඉක්මනින් කඩිනමින් රටට ලබා ගනී කියන විශ්වාසයත් අපිට තියෙනවා. එහෙම වුණොත් ඊටාම ඉක්මනින් මීට වඩා වේගයෙන් කොවිඩ් මර්ධන කටයුතු අපිට සිදු කරන්නට පුළුවන් වෙයි කියන විශ්වාසයත් අපිට තියෙනවා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම වර්තමානයේ ආර්ථික වශයෙන් අපි මුහුණ දීලා ඉන්න බරපතල තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. ඊට විසඳුම් කුමක්ද කියන එක පිළිබඳවත් එතුමන් අදහස් පළ කළා. ඒ වගේම දේශපාලනික වශයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව, ඩොලර් අර්බුදය පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කළා. ඒ වගේම ඒවට අපි පිළිතුරුත් තිස්ස විතාරණ මැතිතුමන් වැගිනි ජ්‍යෙෂ්ඨයෙකුගෙන් අපි අහලා දැනගත්තා. ඔබත් දැනුවත් වෙන්න ඇති. එමනම් ඒ සියලු කරුණු කාරණාත් එක්ක දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය සනටුවන් කරන ටර්නින් පොයින්ට් අද දවසේ අපි අවසන් කරන්නට සූදානම් වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට අද කොළඹින් බැහැරව සිටිද්දී පවා නැවත කොළඹට ඇවිල්ලා පැය ගණනාවක් ගත වෙලා නමුත් වැඩසටහනට පැමිණීම පිළිබඳව ඔබතුමන්ට බෙහෙන්ම මහාචාර්යතුමනි ස්තුතිවන්ත වෙනවා. ඔබට ආයුබෝවන් කියලා අපි නැවත ස්තුතිවන්ත වෙනවා. මම ඔබතුමාට ස්තුති කරනවා මේ අවස්ථාව ලබා දීපු ගැන. හොඳයි. එහෙමනම් එතුමන්ට අපි සමුදෙනවා තවත් ඔබතුමන්ගේ දැනුම රටට භාවිතා කරලා තව දේශපාලනික වශයෙන් විද්‍යාව වශයෙන් ඒ භාවිතා කරලා ඔබේ වටිනා වූ ඥානය අපිට ලබා දෙන්න. එහෙමනම් අපි සමුගන්නවා සහාය ලබා දුන් සියලුම දෙනාට මේ අපේ ඉදිරියේ සිටින ඔබ පේන තැන පිටුපස්සින් කැමරා ශිල්පීන්, ඒ වගේම අපේ සංස්කරණ ශිල්පීන්, ඒ වගේම අපේ නිෂ්පාදකවරුන්, ඒ වගේම අපේ ඔඩියෝ වීඩියෝ මේ තාක්ෂණික සහාය ලබා දෙන්න අපේ ප්‍රධාන පාලක මැදිරි මේ සෑම සියලු දෙනාටම වේශ නිරූපණ ශිල්පීන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ලබන සතියේත් දේශපාලන නායකත්වයක් සමග ඍජු දේශපාලන කතා බහකට අවතීර්ණ වෙන්නට සූදානම් ටර්නින් පොයින්ට් සමගින් ඔබට සුවබර රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.